හරි. හරි. දැන් එහෙනම් අපි ඔන්න මූලික කාරණා ටික උතනදී සාකච්ඡා කරා උෂ්ණත්ව මිතික ගුණයක් සතු විය යුතු කාරණා ටික. හරි. දැන් අපිට තියෙනවා සාකච්ඡා කරන්න මොනවද උෂ්ණත්ව මාන පාවිච්චි කරන ඒවත් එක්ක එන උෂ්ණත්ව මිතික ගුණ මොනවද කියලා පොඩ්ඩක් අඳුර ගන්න වෙනවා. ඒක මම පොඩ්ඩක් මේ ප්‍රස්තාරයක් එක්ක සටහන් කරගෙන යන්න. ඒකට ටිකක් අපිට ලේසියෙන් අපිට මේක තේරුම් ගන්න පුළුවන් නිසා මම මෙතන ඉස්සරහින් දාන උෂ්ණත්ව මානය හරිද? මම මෙතනින් දාන ඊට ඉස්සරහින් උෂ්ණත්ව මිතික ගුණය. යාගේ උෂ්ණත්ව මිතික ගුණය මොකක්ද කියලා ඉස්සරහින් දාන්න. මේක අපි වගුවකට දාගමු. එතකොට දැන් උෂ්ණත්ව මානය අපි මුලින්ම පාවිච්චි කරනවා රසදිය වීදුරු. අපි ඒකට කීටි පොඩුවේ දාගමු මෙන්න මේ ද්‍රව වීදුරු උෂ්ණත්ව මානය. හරිද? ද්‍රව වීදුරු උෂ්ණත්ව මානයකදී අපි පාවිච්චි කරන්නේ දනුක ද්‍රවයක පරිමා ප්‍රසාරණය. ද්‍රවයක පරිමා ප්‍රසාරණය. ඉතින් මේ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? පාවිච්චි කරන ද්‍රව්‍ය මම ඉස්සරහින් ලියන්නම්. අපිට ඕනනම් රසදිය ගත්ත හැකි, ඕනනම් මධ්‍යසාර ගන්නත් පුළුවන්. මේ පාවිච්චි කරන මේ භෞතික රාශී මොනවද? රසදියයි අදාළ ද්‍රවයන් දෙක රසදිය මධ්‍යසාර තමයි බොහෝ වෙලාවට අපි පාවිච්චි කරන්නේ. තව අපිට ගන්න පුළුවන් අර මම කලින් කිව්වා වගේ නියත පීඩන වායු උෂ්ණත්ව මානය. නියත පීඩන වායු උෂ්ණත්ව මානය. දැන් ඒක මම ඒක සමහරටවත් දැකලා නැතුව ඇති. ඒකෙදි තියෙන්නේ දනුක මෙන්න මේ වගේ මම මෙතනින් ඇඳලා මකන්නම්. මෙන්න මේ වගේ අපිට මේ වගේ බටයක් අරගත්තා. හරිද? මේ බටේ ඇතුලේ වායු කඳක් හිර කරගෙන ඒ වායුව ඇතුලේ ඒ කියන්නේ වායුව හිර කරගන්නේ මෙන්න මේක රසදිය කඳකින්. නිශ්චිත උසක් සහිත රසදිය කඳකින්. එතකොට මේ නිශ්චිත උසක් තියෙනවා කියන්නේ මේ වායු වල පීඩනය මෙයාගේ උසත් එක්ක එන HLOG එකයි. ඒ ඔක්කොම පීඩනය තමයි මේ ඇතුලේ තියෙන්නේ. මේ ඇතුලේ තියෙන වායුවේ පීඩනයන්නේ පයිදන HLOG. එතකොට අන්න නියත පීඩනය. උෂ්ණත්වය වැඩි වෙනකොට මෙයාගේ තියෙන ද්‍රව කඳේ උස වැඩි වෙනවා. මෙහෙම අපි උෂ්ණත්වය දෙනවගෙන හිටන්නකෝ. එතකොට මොකද වෙන්නේ? මෙයා ප්‍රසාරණය වෙනවා. මේ වායුව ප්‍රසාරණය වෙනවා. හැබැයි පීඩනය නියතයි. නියත පීඩනයක මොකද වෙන්නේ? මෙයාගේ පරිමා විචලනය තමයි උෂ්ණත්වය සමග මෙයාගේ උෂ්ණත්ව මිතික ගුණය බවට පත් වෙන්නේ. මේ වගේ උෂ්ණත්ව මානයකට සරල උදාහරණයක්. වඩාත් නිවැරදි නැති වුණාට මේකත් සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. එතන මේකේ තියෙන්නේ වායුවක පරිමා ප්‍රසාරණය. වායුවක පරිමා ප්‍රසාරණය. සාමාන්‍යයෙන් මේකට පාවිච්චි කරන වායුව හයිඩ්‍රජන්, හීලියම්, නයිට්‍රජන් වගේ වායු තමයි පාවිච්චි කරන්නේ. හයිඩ්‍රජන්, හීලියම්, නයිට්‍රජන් වගේ වායු සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. ඒ වගේම අනිත් උෂ්ණත්ව මානය තමයි ඒකට අපි කියන්නේ නියත පරිමා වායු උෂ්ණත්ව මානය. දැන් මේක තමයි අර වාට මම අර කලින් කිව්ව වීදුරු බෝලයක් වගේ එක පැත්තක තියෙනවා. ඊට පස්සේ වීදුරු නලයක් එනවා. ඊට පස්සේ රබර් නලයක්. අන්න ඒ වගේ සකස් වෙලා තියෙන මේක සම්පූර්ණයෙන් ඇතුළේ රසදිය තියෙන්නේ. වායුවක් සහ රසදිය හිර වෙලා තියෙනවා. ඒතකොට ඒක ඇවිල්ලා නියත පරිමා වායු උෂ්ණත්ව මානය. වීදුරු බෝලයක් තියෙනවා කියලා කිව්ව ගමන් මතක් කරගන්න නියත පරිමා වායු උෂ්ණත්ව මානය. ඒකෙදි තියෙන්නේ වායුවක පීඩන ඒ කියන්නේ නැත්නම් ප්‍රසාරණය කියලා කියන්න බෑ. පීඩන විචලනය කියවනම් තා වඩාත්ම සුළු. පීඩන විචලනය. වායුවක පීඩන විචලනය. දැන් ඒකටත් පාවිච්චි කරන වායුව මේ H2 හීලියම් නයිට්‍රජන් මේවම තමයි පාවිච්චි කරන්නේ. හරිද? මොනවා පාවිච්චි කරන්න පුළුවන්. තව උෂ්ණත්ව මාන මම වාට කිව්වා ප්‍රතිරෝධ උෂ්ණත්ව මානෙ. ප්‍රතිරෝධ උෂ්ණත්ව මානෙ. එතකොට ඒ වෙලාවේදී අපි ඒ වෙලාවේදී ගන්න උෂ්ණත්ව මිතික ගුණය විදිහට ප්‍රතිරෝධ විචලනය. ප්‍රතිරෝධයේ විචලනය වීම තමයි ගන්න ඒ වෙලාවේ. උෂ්ණත්වයත් එක්ක යාගේ ප්‍රතිරෝධයේ විචලනය වීම. හරිද? එතකොට ඒකට ගොඩක් වෙලාවට ගන්න අපි ප්‍රතිරෝධ විදිහට ප්ලැටිනම්. ඒක නේද ප්ලැටිනම් ප්‍රතිරෝධ උෂ්ණත්ව මානය කියලා කියන්නේ. හරි පාවිච්චි කරන ගොඩක් කරන්නේ ප්ලැටිනම්. තව අපි උෂ්ණත්ව මානයක් ගත්තොත් මම වාට කිව්වා තාප විද්‍යුත් යුග්මය. තාප විද්‍යුත් යුග්මය.
හරිද? තාප විද්‍යුත් යුග්මයේදී ඇත්තටම තියෙන්නේ අග්‍ර අතර විභව විචලනය. අග්‍ර අතර විභව අන්තර විචලනය. අග්‍ර අතර පවතින විභව අන්තර විචලනය. කෙටියෙන් මම ලියුවේ අග්‍ර අතර විභව අන්තර විචලනය. එතනදී බලන්න විභව අන්තර විචලනය ඒ සඳහා පාවිච්චි කරන ඒවා නම් ඇත්තට මට එච්චර අයිඩියා එකක් නැහැ මොනවද පාවිච්චි කරන්න කියලා. මතක් වුණොත් ඒක සටහනක් දාන්න. හරිද? විවිධාකාර වූ දැන් ඕකේ ඇත්තටම කියන ලෝහ වර්ග දෙකක් ගන්නවා. ඒ ගන්න ලෝහ වර්ග දෙක ගැලපෙන්න ඕනේ. එතකොට අපි හිතමු කොපර් ගත්තොත් සිංක්. අග්‍ර දෙකට ගන්න එහෙමයි. අග්‍ර දෙකක් තියෙනවානේ. එක අග්‍රයකට අපි කොපර් ගන්නවා අනිත් අග්‍රයට සිංක් ගන්නවා මේ විදිහට. ඒ වගේ ලෝහ දෙකෙන් දෙක තමයි ඒක නිර්මාණය කරන්නේ. තාප විද්‍යුත් යුග්මය. තව අපි කතා කරා තව මොකද්ද දනුක අපි කතා කරේ උෂ්ණත්වමාන ඔය අතරේ තව මොකක් හරි එකක් කතා කරා නේද? තර්මිස්ටරය කියලා එකක් කිව්වා. තව මට මොකක් හරි එකක් ඔළුවේ තියෙන ප්‍රධාන එකක්. මොකක් හරි එකක් කතා කරා වගේ. ඔයා මේ වගුව ලියාගෙන යන්නේ මේ අතරතුර මතක් වුණත් අපි එකක් සටහන් කරගමු. දැන් මට මතක නැහැ තව එකක් මොකක් හරි කිව්වා වගේ මතකයක් තියෙනවා. ලියාගෙන පටන් ගන්නකො මේ වගුව ඉක්මනින් අපේ මූලික කාරණා උෂ්ණත්ව මිශ්‍ර ගුණයන් ටික අවබෝධ කරගන්න එක. මොකද්ද තව එකක් කතා කරේ. ඉවරයි නේද? හරි. හොඳයි එහෙනම් අපි ඔය ටික ඔහොම තියා වගුවෙන් ඔය ටික පැහැදිලි කරගන්න පුළුවන්. අපි මෙතනදී පාවිච්චි කරන උෂ්ණත්ව මිතික ගුණ මොනවද කියලා. ඒ ටික ඔන්න මෙතන සටහන් වෙලා තියෙනවා. මට තව එකක් මතක වෙනවා තර්මිස්ටරේ වෙන්න දිනා. තර්මිස්ටරේ නම් තියෙන අර්ධ සන්නායක ප්‍රතිරෝධකතාවයේ විචලනය තමයි එතනදී තර්මිස්ටරේ සිලබස් එකේ නැති නිසා මම මේක දාන්නේ නැහැ. තර්මිස්ටරය આવොත් අර්ධ සන්නායකයක ප්‍රතිරෝධකතාවයේ විචලනය තමයි එතනදී උෂ්ණත්ව මිතික ගුණයේ විදිහට පාවිච්චි කරන්නේ. හරිද? එතකොට ඒකට ගන්න ඒවා සිලිකන් ජර්මේනියම් වගේ තමයි. එතකොට එතනට එයි. හරිද? ඒකත් ඕනනම් දාගන්නවා තර්මිස්ටරේ. මෙතන තියෙන අර්ධ සන්නායකයක ප්‍රතිරෝධකතාවයේ විචලනය සිලිකන් ජර්මේනියම් වගේ තමයි එතනට ගන්නේ. ඒක ඉතින් මට වැදගත්ම දෙයක් නොවන නිසා මම ඒක දැම්මේ නැහැ වගුවට. දැන් තර්මිස්ටරේ තියෙන විශේෂත්වය තමයි අනිත් හැම එකකම උෂ්ණත්වයේ සමග උෂ්ණත්ව මිතික ගුණය ඇත්තටම ඒ අදාළ විශාලත්වයෙන් වැඩි වෙන එක වෙන්නේ. හැබැයි තර්මිස්ටරේ විතරක් උෂ්ණත්වයක ඒ අදාළ උෂ්ණත්ව මිතික ගුණය අඩු වෙන එක වෙන්නේ. සාමාන්‍යයෙන් තර්මිස්ටරේ වෙන්නේ ප්‍රතිරෝධකතාවය අඩු වෙන එක. උෂ්ණත්වය වැඩි වෙනකොට ප්‍රතිරෝධකතාවය අඩු වෙනවා ඉබේම. අන්න එතකොට තමයි ලස්සනට ඒ යාගේ විචලනය එතනින් තමයි හදාගන්නේ. උෂ්ණත්වය වැඩි වෙනකොට යාගේ ප්‍රතිරෝධතාවය අඩු වෙනවා. හරිද? දැන් ඔක තමයි කතන්දරේ. හරියට නිකන් හිතා ගන්නකො උෂ්ණත්වය වැඩි වෙනකොට අර රසදිය වල පරිමාව අඩු වෙනවා වගේ වැඩක් තමයි මෙතනදී වෙන්නේ. තර්මිස්ටරේ. හරි. දැන් ඔන්න කතන්දරේ හරි උෂ්ණත්ව මිතික ගුණයන් පැහැදිලි කරගන්න තමයි මේ වගුව මම ඔයාලට දුන්නේ. නැතුව මේ උෂ්ණත්වමාන ගැන අයිඩියා එකක් ගන්න නෙමෙයි. හරි. දැන් කෙලින්ම මම යනවා. දැන් අපි මේක ගලාගෙන යන ෆ්ලෝ එකක් යන්නේ. දැන් අපේ අරමුණ උෂ්ණත්වය මැනීම. අපේ මූලික පරමාර්ථය ඒකයි. උෂ්ණත්වය මනින්න පුළුවන් මිනුම් උපකරණ හදා ගන්න ඕනේ. දැන් හදාගන්න මම පොඩි අයිඩියා එකක් දාගත්තා හදාගන්න මෙන්න මෙහෙම දෙයක්. මොනවාද? උෂ්ණත්ව මිතික ගුණ මට ඕනේ. මොනහර උෂ්ණත්ව මිතික ගුණයක් ඕනේ. ඒකට අවශ්‍ය කරන රූල්ස් ටිකක් මම දැන් දන්නවා. මෙන්න මේ දේවල් ටික සපුරනවා නම් මෙයා හොඳ උෂ්ණත්ව මිතික ගුණයක්. දැන් උෂ්ණත්ව මිතික ගුණ හොයාගත්ත කියලා හිතන්න දැන් රසදිය හොයාගත්තා. වීදුරුත් බටයක් තියෙනවා. නමුත් මේ ඔක්කොම දාලා මට මනින්න බෑ. මං ගිහිල්ලා කොහේ හරි තැනක මනිනවා මේ ප්‍රසාරණය වෙනවා. ඉතින් මම බලන් ඉන්නවා ප්‍රසාරණය වෙන එක දිහා. බලන් හිටියට මම දන්නේ මේ මොනවද දැන් මනින්න අනිවාර්යෙන් මෙතනදී ඕන නම් මොකක් හරි මිම්මක්. ඒ කියන්නේ අපි ඒකට කියනවා පරිමාණයක්. අපි කියන මොකක් හරි උසක් වැඩි වුණොත් උස කොච්චරද කියලා මනින්න මේ අපිට මීටර රූලක් හරි මොකක් හරි දිගක් තියෙන්න බෑ. දිගමයින මොකක් හරි උපකරණයක් තියෙන්නද? අන්න ඒ වගේ ඉතින් මේකේ පරිමාණ වැඩි වුණයි කියලා අපිට කියන්න බෑනේ. එතන උෂ්ණත්වය කීයද? එහෙනම් අපි සුදුසු පරිදි සකසාගත්තු අපි කියනවා පරිමාණයක් තිබිය යුතුයි. එහෙනම් දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ මේ උෂ්ණත්ව පරිමාණයන් පිළිබඳව. හරිද? උෂ්ණත්ව පරිමාණයන්ට තියෙනවා අදාළ වෙච්ච ඒකක. උෂ්ණත්ව පරිමාණයක් අපි අර්ථ දැක්වුවොත් ඒ අදාළ උෂ්ණත්ව පරිමාණයට අදාළ වූ ඒකකයක් තියෙනවා.
අන්න ඒ ඒකකයක් තමයි අපි හැම වෙලේම ඔය කියන්නේ දනුක සෙල්සියස් ඒ සෙල්සියස් කියලා කියන්නේ ඒ එක්තරා උෂ්ණත්ව පරිමාණයක් මත පදනම්ම ගොඩනැගෙන එක්තරා වූ ඒකකයක් සෙල්සියස් ඒකකය. තව ඔය අහලා ඇති කෙල්වින් කියලා එකක්. කෙල්විනුත් අපිට අර බහුලව ඇහෙනවා දැන් ෆිසික්ස් කරන ළමයි විදියට. ඒතර කෙල්වින් කියලා කියන්නේ අන්න ඒ වගේ එක්තරා වූ පරිමාණයක් මත උෂ්ණත්ව පරිමාණයක් මත ගොඩනැගිච්ච ඒකකයක් කෙල්වින්. තව ඔය අහලා ඇති එකත් අපි ඔය පොඩි ළමයින්ගේ උණ සම්බන්ධ උණ කටුවලදී එහෙම කතා කරනවා ෆැරන්හයිට් කියලා. හරි ෆැරන්හයිට් කියලා කියන්නේ තන්න එක දැන් දැනට භාවිතයේ තියෙන දේවල් තමයි කෙල්වින්, සෙල්සියස්, ෆැරන්හයිට් කියන වර්ග තුන. හරි දැන් අපි එහෙමනම් අපි උෂ්ණත්ව පරිමාණ ගැන කතා කරන්න යන්නේ. දැන් එහෙමනම් මාතෘකාව දාගන්න උෂ්ණත්ව මාන නෙමෙයි උෂ්ණත්ව පරිමාණ. උෂ්ණත්ව පරිමාණ. ඒක සටහනක් දාගන්න. හොඳයි දැන් අපි මේ සටහන දාගන්න උෂ්ණත්ව පරිමාණවල සටහන දාගන්න මෙන්න මෙහෙමයි කතන්දරේ. දැන් අපි පරිමාණයක් හදනකොට හරිද? පරිමාණයක් හදනකොට දැන් ඔයා නිකමට හිතන්නකෝ ඔයාගේ උස මනින්න යනවා කියලා. ඔයාගේ උස මනින්න යන්න ඔයා පාවිච්චි කරන්නේ අපි හිතමු මීටර් 2-3ක් විතර උස මොකක් රූලක්. මීටර් 2ක් විතර උස රූලක් දැන් අරගෙන තියෙනවා. උස මනින්න. දැන් ඔයාට හම්බෙච්ච මේ මීටර් රූල ඔයා හිතන්නකො බිඳුව සලකුණ නැහැ කියලා. මීටර් රූල කොහෙන් හරි කැඩිලා. බිඳුව සලකුණ නැහැ. එහෙමනම් මට කියන්න ඔයා කොහොමද දනුක මේකේ මේ බිඳුව සලකුණ නැහැ දැන් මේ මීටර් රූල ඔයා කොහොමද ඔයාගේ උස මයින්නේ? මීටර් 2ක් විතර උස රූලක් හරිද? බිඳුව සලකුණ නැහැ. කැඩිලා ඒ හරිය. ඔයා කොහොමද මේකේ උස මයින්නේ? ඔයාට කියන්න පුළුවන්ද බිඳුව නැති හින්දා මට මනින්න බෑ කියලා? ඔයා කොහොමද මනින්නේ ඔයාගේ උස? ඔව් ඊට පස්සේ එක අඩු කරනවා. එකතු කරනවද අඩු කරනවද? ඔව් අඩු කරනවා. අපි ආරම්භක පාඨාංකය අවසාන පාඨාංකය අරන් ඒ පාඨාංක දෙකේ වෙනස තමයි ගන්නෙ නේ. හරිනේ මම මේ කිව්වේ. එහෙම නේද? හරි. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් පරිමාණයක් ගන්නකොට සෑම විටම අපිට අවශ්‍ය වෙනවා යම්කිසි සාපේක්ෂ සලකුණක්. සාපේක්ෂ සලකුණක් මත පදනම්ම තමයි දනුක සෑම විටම අපි උෂ්ණත්වමාන පරිමාණයක් අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදිහට බිඳුවේ සලකුණ. දැන් ඔයාලට බිඳුවේ සලකුණ නැත්නම් ඔයා සෙන්ටිමීටර් 1 ඉඳලා තමයි ඔයා මැන්නේ. අන්න ඒ වගේ මොකක් හරි සාපේක්ෂ තැනක ඉඳලා තමයි ඔයා මේ මැනීම කරන්න ඕනේ. අන්න ඒ වගේ උෂ්ණත්වමාන පරිමාණයක් ගොඩනගන්නත් කලින් අපිට අවශ්‍ය වෙනවා යම්කිසි නිශ්චිත සලකුණු කිහිපයක්. හරිද? මේවා සම්මතව පිළිගත්තු නිශ්චිත සලකුණු හරිද? නිශ්චිත ලක්ෂ්‍ය. ඒ ලක්ෂයන් තුනක් පිළිබඳව අපි මෙතනදී මුලින්ම සාකච්ඡා කරන්න වෙනවා. මේ ලක්ෂ්‍ය තුනෙන් එකක් හෝ දෙකක්. තුනෙන් ඔයාට එකක් ගන්න පුළුවන්. එකක් හරි එහෙම නැත්නම් දෙකක් හරි අරගෙන ඔයාට පුළුවන් එතන උෂ්ණත්වමාන කැමැති පරිමාණ ඔයා කැමති නම් අලුත් පරිමාණයක් නිර්මාණය කරගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට නිර්මාණය කරන්න පුළුවන්. ඒකට කාගේවත් තහනමක් නැහැ. හැබැයි කවුරුත් පිළිගන්නේ නැහැ ඒක. මේ ලෝකෙම පිළිගත්තු ඒවා දෙක තුනයි තියෙන්නේ. ඒක ඉතින් අර ඒගොල්ලෝ කියපු විදිහට හදාගත්තෝ විතරයි. නැත්තම් මටත් ඕන නම් අලුතෙන් පරිමාණයක් හදන්න පුළුවන්. මේ මම කියන ලක්ෂ්‍ය තුනෙන් දෙකක් හරි එකක් හරි අරගෙන. හැබැයි ඒවා කවුරුත් පිළිගන්නේ මට ඕන නම් මම හදාගෙන මට මනින්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. හරිද? එහෙමනම් අපි කතා කරමු මේ ලක්ෂ්‍යයන් තුන මොකක්ද කියලා. නිශ්චිත වූ ලක්ෂ්‍යයන් තුනක් වෙන පොදුවේ පිළිගත්තා. එකක් තමයි අපි කියනවා ඒකට සම්මත පහළ අචල ලක්ෂ්‍ය. ඊළඟ එක කියනවා සම්මත ඉහළ අචල ලක්ෂ්‍ය. අන්න ඒක කොහොම කිව්වම අපිට ඇත්තට මතක හිටින්නේ නැහැ. මතක හිටින වෙනස් ක්‍රමයක් කියන්න. සම්මත පහළ අචල ලක්ෂ්‍යයට අපි ඇත්තටම කියනවා හුමාල ලක්ෂ්‍යය. සමා වෙන්න අයිස් ලක්ෂ්‍යය කියලා. අයිස් ලක්ෂ්‍ය අන්න එහෙම කිව්වම නම් මතක හිටිනවා. සම්මත පහළ අචල ලක්ෂ්‍ය. අයිස් තියෙන්නේ පල්ලහැමනේ සෙල්සියස් එක බිඳුවේ කියලා හිතන්නකො බිඳුවේනේ තියෙන්නේ. දැන් සෙල්සියස් කියන එක දැම්මම කතා කරන එක වැරදි. නමුත් අපි දන්න නිසා පොඩ්ඩක් නිකන් මම නිකන් ලාවට කියන්න. පල්ලහැනේ තියෙන්නේ නේ. සෙල්සියස් එක බිඳුව ගැන පල්ලහැ තියෙන්නේ. සම්මත පහළ අචල ලක්ෂය. අපි කියන එකට අයිස් ලක්ෂය කියලා. අන්න එක ලක්ෂයක් තමයි අයිස් ලක්ෂය. ඒ අයිස් ලක්ෂය කියන්නේ සෙල්සියස් එක බිඳුවේ ලක්ෂය නෙමෙයි වර්ධවා තේරුම් ගන්න එපා මම ඔය සෙල්සියස් එක බිඳුව කියන එක. ඒ කියන්නේ අපි අයිස් දාලා බලනවා දාපුවාම එයාගේ අර උෂ්ණත්ව මිතික ගුණය පරිමාව විචලන වෙලා එන තැනක් තියෙනවානේ.
ගිල නවතිනවානේ. අර උෂ්ණත් දැන් හිතන්න උෂ්ණත් මිති ගුණ විදිහට මම ගන්නෙ රසදිය මොකක් හරි පරිමාවක් කියන. අන්න එයා ඇවිල්ලා නවතින තැනක් තියෙනවානේ. අර අයිස් දාපුවාම අන්නේ නවතින තැනට තමයි කියන්නේ සම්මත පහළ අචල ලක්ෂය. ඒක සෙල්සියස්ක බිඳුවද කියන එක අපි දන්න. ඒක පස්සේ තමයි අපි දැනගන්නේ බිඳුව කියලා. හරි නැත්තම් කෙල්වින් වලින් කීයද කියලා පස්සේ තමයි දැනගන්නේ. හරි. අන්න ඒකට අපි කියනවා අයිස් ලක්ෂය කියලා. තව ලක්ෂයක් තියෙනවා ධනුක. ඒකට අපි කියනවා හුමාල ලක්ෂය. ඒකදි කරන්නේ අර ජල වාෂ්පත් එක්ක හරිද මේ හිමාලයත් එක්ක ගැටෙන්න සලස්වලා අන්න එතකොට ගිහිල්ලා අර උෂ්ණත මිතික ගුණය කියන නවතින තැනට අපි කියනවා සම්මත ඉහළ අචල ලක්ෂය. සම්මත ඉහළ අචල ලක්ෂය. ඒකට අපි කියනවා හිමාල ලක්ෂය. ඔන්න දෙකයි. තව එකක් තියෙනවා ඒක ජීවිතේටම අපි අහලා තිබුණෙත් නෑ ඔයාලා අහලා තිබුණෙත් නෑ අපි මේ ෆිසික්ස් කරන්න පටන් ගන්නකොට ඉගෙනගත්තු ලක්ෂයක් තමයි ඒක. අපි මේ වෙනකන් අහලා තිබුණ නැති ලක්ෂය. ඒකට කිව්වේ ට්‍රිපල් පොයින්ට් එක. ජලයේ ත්‍රික ලක්ෂය. හරිද? ජලයේ ත්‍රික ලක්ෂය. ඒකෙදි කරන්නේ ඇත්තටම සංසුද්ධ ජලය මේ හැම එකක්ම සංසුද්ධව තමයි අපි කතා කරන්නේ. මොකද ඒකට එක එක මිශ්‍ර වෙන්න බෑ. ඒතර සංසුද්ධ ජලය, සංසුද්ධ අයිස් සහ හිමාලය මේ තුන්දෙනාම එකට දාපුවම සමතුලිත වෙනවනේ. හරිද? සංසුද්ධ ජලයයි සංසුද්ධ සංසුද්ධ ජලයයි සංසුද්ධ අයිසුයි ඊට අමතරව සංසුද්ධ ජල වාෂ්පයි. කියන්නේ සංසුද්ධ ජල වාෂ්ප කියලා කියන්නේ හිමාලය හෝ එහෙම නැත්නම් ජල වාෂ්ප. ඒතර මේ තුන් ගොල්ලොම සමාවෙන ජල වාෂ්ප තමයි එතන තියෙන්නේ. හිමාලය නෙමෙයි එතන තියෙන ජල වාෂ්ප. ඒතර ඒකට අපිට හිමාලය කියලා ගන්න බෑ. සෙල්සියස් 100 තියෙන එකක් නෙමෙයි ආ. සෙල්සියස් 100 තියෙන හිමාලය නෙමෙයි. ඒක වරදවා තේරුම් ගන්න එපා. ජලය සංසුද්ධ ජලය. ජලයෙන්ම හැදෙනවානේ අර ජල වාෂ්පයක්. ජල වාෂ්ප. ඊට පස්සේ අයිස්. ඔය ඔක්කොම එකට මික්ස් වෙලා ඉන්නේ එකට අපි කියනවා ජලයේ ත්‍රික ලක්ෂය. ඔක තමයි කතන්දර. ජලයේ ත්‍රික ලක්ෂය. උතර පොයින්ට්ස් තුනයි. අපි එහෙනම් ඉස්සෙල්ලාම අපි පොයින්ට්ස් තුන පිළිබඳව සාකච්ඡා කරගෙන යමු. එහෙනම් සටහනක් දාගන්න මෙන්න මෙහෙම. ලියාගන්න. උෂ්ණත්ව පරිමාණයක් නිර්මාණය කිරීම සඳහා උෂ්ණත්ව පරිමාණයක් නිර්මාණය කිරීම සඳහා සම්මතයයි පිළිගත් අචල ලක්ෂයන් තුනක් යොදා ගනී. අචල ලක්ෂයන් තුනක් යොදා ගනී. මෙම අචල ලක්ෂයන් වල ඇති විශේෂිත ලක්ෂණය වනුයේ මෙම අචල ලක්ෂයන් වල ඇති විශේෂිත වූ ලක්ෂණය වනුයේ සම්මත තත්ත්වයන් යටතේ නැවත අචල ලක්ෂය ඇති කිරීමේ හැකියාවයි. සම්මත තත්ත්වයන් යටතේ නැවත එම ලක්ෂයන් ඇති කිරීමේ හැකියාවයි. නැවත එම ලක්ෂයන් ඇති කිරීමේ හැකියාවයි. මෙම අචල ලක්ෂයන් එකක් හෝ දෙකක් මත පදනම්ම උෂ්ණත්ව පරිමාණ ගොඩනගනු ලැබේ. එම අචල ලක්ෂයන් පිළිවෙලින්
හිමාචල ලක්ෂයන් පිළිවෙලින් අයිස් ලක්ෂය, ඊළඟ එක හුමාල ලක්ෂය, ඊළඟ එක ජලයේ ත්‍රික ලක්ෂය වේ. ජලයේ ත්‍රික ලක්ෂය වේ. හරි. දැන් දනුක මෙතනදී මම පොඩි ඒ අතාල ලක්ෂය ඇති කරගන්න විදිය හරිද? ඔන්න පළවෙනි ලක්ෂයේ විදිහට මම තෝරගන්නවා අයිස් ලක්ෂය. ඒ අයිස් ලක්ෂය ඇති කරගන්න විදිය පොඩක් පරීක්ෂණාත්මකව තමයි මෙතන මේ පෙන්නලා තියෙන්නේ. මේ නිකම් පුනීලයකට අයිස් කැට ටිකක් දාලා තිනවා. හැබැයි බලන්න මේ අයිස් කැට වල තියෙන විශේෂත්වය එකක් මේ අයිස් කැට සංසුද්ධ වෙන්න ඕන. සංසුද්ධ අයිස් වෙන්න ඕන. පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි මේ සංසුද්ධ අයිස් දියවන අයිස් වෙන්න ඕන. හරිද? මොකද අයිස් වලට තියෙන්න පුළුවන් උෂ්ණත්වයන් ඕන තරම් වෙන පල්ලහැට යනකම්. ඉන්න පල්ලහැ අදාළ ඉවර වෙන තැනකට ඕන උෂ්ණත්වයක මේ අයිස් තියෙන්න පුළුවන්. ඒතර අයිස් වල ඍණ ගණන් වල තියෙන්න බෑ. ඍණ ගණන් වල තියෙනකොට මේක කුට්ටියක් විදිහටමයි තියෙන්නේ. හැබැයි අයිස් කැටේ දිය වෙනවා කියලා කියන්නේ එයා දැන් පවතින්නේ සෙල්සියස් අංශක 0. සෙල්සියස් අංශක 0 ජලය සමාන සෙල්සියස් අංශක 0 අයිස් තමයි දිය වෙන්නේ. ඒ අරෙන්න වෙන කිසිම උෂ්ණත්වයක පවතින අයිස් දිය විය නොහැක. ඒකයි කතාව දෙකක් නැහැ. හරිද? යම් කිසි අයිස් කොටසක් අපි දිය වෙනවා දකිනවා නම් එතනදී යාගේ උෂ්ණත්වය අපි දන්නවා සෙල්සියස් අංශක 0ට ඇවිල්ලා තියෙනද. එමනම් මේකේ තේරුම ඒකයි දියවන අයිස් කියලා කියන්නේ. ඒතර දියවන අයිස් වලට අපි මේ විදිහට අපි හිතමු උෂ්ණත්ව මානයක් මෙහෙම දානවා කියලා. හරිද? උෂ්ණත්ව මානයක් දාපු ගමන් ඔන්න මෙයාගේ ප්‍රසාරණය හරිද? ප්‍රසාරණය ගිහිල්ලා මෙන්න මේ හැරේ වගේ නවතිනවා. මෙන්න මෙතනින් නවතිනවා. අපි හිත මෙන්න මේ හැරේ වගේ කියලා නවතුනා කියලා. අන්න ඒ මාක් එකට තමයි අපි කියන්නේ මෙන්න මේ මාක් එකට තමයි අපි කියන්නේ අයිස් ලක්ෂය කියලා. ඕක අපි දන්නේ නැහැ සෙල්සියස් අංශක බිඳුවද කියලා. නමුත් අපි මෙතනදී කියනවා මේ මාක් එකට අයිස් ලක්ෂය. ඕක තමයි කතන්දර. පැහැදිලිද? එහෙමනම් අපි මේ ඉස්සරහම ලියාගමු අයිස් ලක්ෂය. එහෙම නැත්නම් සම්මත පහළ අචල ලක්ෂය කියලා වරහන් ඇතුලේ දාගෙන ඒකේ අර්ථ දැක්වීම ලියාගමුවා. ලියාගෙන මේ රූප සටහන ඇඳගන්න. මාතෘකාව ලියාගන්නකො අයිස් ලක්ෂය වරහන් ඇතුලේ සම්මත පහළ අචල ලක්ෂය කියලා ලියලා ඒකේ ලියාගමුද මෙන්න මේ අර්ථ දැක්වීම. ලියාගන්න සම්මත වායුගෝලීය පීඩනය යටතේ සම්මත වායුගෝලීය පීඩනය වට ඔන්න ලියාගන්න පුළුවන් සම්මත එක වැඩි කිරීම 10.5 පැස්කල්. එහෙම නැත්නම් 1.03 වැඩි කිරීම 10.5 පැස්කල්. නැත්නම් රසදිය වලින් රසදිය සෙන්ටිමීටර් 700 සමාන රසදිය සෙන්ටිමීටර් 76යි. සම්මත වායුගෝලීය පීඩන තත්ත්වය යටතේ සංසුද්ධ අයිස් දියවන විටදී සංසුද්ධ අයිස් දියවන විටදී උෂ්ණත්ව මිතික ගුණයේ පවතින පිහිටුම උෂ්ණත්ව මිතික ගුණයේ පවතින පිහිටුම අචල සමාන අයිස් ලක්ෂය වේ. අයිස් ලක්ෂය වේ.
ඒකට අදාළව මේ රූප සටහන ඉක්මනින් ඇඳගන්න. මේ පල්ලයින් දාලා තියෙන මම මේ නිකන් ජල බින්දු වැටෙනවා වගේ දාලා තින්නේ. ඒකේ අදහස අයිස් දිය වෙනවා කියලා පෙන්නනවා. හරි ඊට පස්සේ ඊළඟ එක වෙන ඉක්මනින් ගියාම සම්මත සමාවෙන්න. කුමාල ලක්ෂය එහෙම නැත්නම් සම්මත ඉහළ අචල ලක්ෂය. කුමාල ලක්ෂය එහෙම නැත්නම් සම්මත ඉහළ අචල ලක්ෂය. හරි ඊළඟට මෙන්න මේ වගේ පොඩි රූප සටහනක් මම ඇඳලා පෙන්නුවේ හරිද මෙතන තියෙන ඇත්තටම ටිකක් මේ සාමාන්‍ය ජල බීකරයක් විතර හිතන්නකො මේ නේ සාමාන්‍ය ජල බීකරයක් නවා දකින්න. එතකොට මේ ජල බීකරයේ මේ ඇතුලේ තියෙන ජලය හරිද මේකට අපි කියනවා සංසුද්ධ ජලය මේ තියෙන්නේ. හරිද සංසුද්ධ ජලය මගින් මේ හැදිලා තියෙන්නේ හුමාලය. එතකොට හුමාලයත් සමග ස්පර්ශ වෙලා තියෙන්නේ ඔන්න දැන් මේ අදාළ උෂ්ණත්වය ටික අපිට රසදිය කියලා රසදිය වීදුරු උෂ්ණත්වමානය. එතකොට දැන් මේ වෙලාවේදී අපි මේ සම්මත ඉහළ අචල ලක්ෂය අපි තීරණය කරන්නේ මේවයි. සංසුද්ධ ජලය හරිද? හුමාලය සමග සංසුද්ධ ජලය හුමාලය සමග සමතුලිත වන උෂ්ණත්වය තමයි මේ වෙලාවේදී සමතුලිත වන අවස්ථාවේදී මේ උෂ්ණත්වමිතික ගුණයේ පවතින ලක්ෂයට තමයි අපි හුමාල ලක්ෂය කියලා කියන්නේ. සංසුද්ධ ජලයයි හුමාලයයි සංසුද්ධ ජලයයි හුමාලයයි සම්මිතික වෙන ලක්ෂය. හරිද? ඒකට තමයි හුමාල ලක්ෂය කියන්නේ. හැබැයි මතක තියාගන්න අපි මේකෙදි කියන්න ඕනේ සම්මත වායුගෝලීය පීඩන තත්ත්වයටදී. සම්මත වායුගෝලීය පීඩන තත්ත්වයටදී. අන්න ඒක පෙන්වන්න තමයි මෙන්න මේ වගේ සිදුරක් හදලා මේ වගේ බටයක් එළියට දාලා තියෙන්නේ. මොකද එතකොට වායුගෝලයේ පවතින වායුගෝලීය පීඩනය තමයි මේ ඇතුලේ හුමාලයේ පවතින්න ඕනේ. හරිද? නමුත් අපි මේක ප්‍රැක්ටිකලි කරන්න යනකොට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඒකට හේතුව තමයි හුමාලය හැදෙන්න පටන් ගත්ත ගමන් වායුගෝලීය පීඩනයට වඩා වැඩි පීඩනයක් තමයි මේ ඇතුලේ තියෙන්නේ. ඒක තමයි වා දකින්නේ කේතලයක් වගේ උණු කරනකොට උඩ තියෙන හැම වෙලෙම විසි වෙන්න යනවා. ඒ කියන්නේ එළියේ තියෙන වායුගෝලීය පීඩනය ඇතුලේ තියෙන්නේ හුමාලයේ පීඩනය. එළියේ තියෙන වායුගෝලීය පීඩනය වලට ඇතුලේ තියෙන හුමාලයේ පීඩනය වැඩි නිසා තමයි පීඩන මේ කියන්නේ මේ උඩින් අර යටින් ඇති කරන පීඩන නිසා අර අපි කියන්නේ පියන විසි වෙලා යන්න හදන්නේ. හරිද? මූඩිය විසි වෙලා යන්න හදන්නේ. ඒක නිසා අපි හැම වෙලේම මතක තියාගන්න ඕනේ හුමාලය හැදෙනකොටම මේ විදිහට වායුගෝල පීඩනයත් එක්ක ඒ වෙලාවේදී හුමාලයේ පීඩනය පවතිනවා. එතකොට තමයි ඒ අදාළ සම්මත ඉහළ අචල ලක්ෂය ලැබෙන්නේ. ඔන්න ඒකට අදාළව රූප සටහන ඒකෙදී අපි මෙන්න මේ වගේ පිටුමක් මාක් කරගමු. මෙන්න මේ පිටුමට ආවම අපි ඒක තමයි හුමාල ලක්ෂය කියලා කියන්නේ. එහෙනම් හුමාල ලක්ෂය කියලා කෙටි මාතෘකාවක් දාගමු. හුමාල ලක්ෂය සම්මත ඉහළ අචල ලක්ෂය ඒකේ අර්ථ දැක්වීම ලියාගෙන රූප සටහන අපි ඉක්මනින් අඳගමු. ලියලා තියෙනවා. එහෙනම් මේ අර්ථ දැක්වීම ලියාගන්න මේව සම්මත වායුගෝල පීඩන තත්ත්වයටදී සම්මත වායුගෝල පීඩන තත්ත්වයටදී සංසුද්ධ ජලය හා හුමාලය සමතුලිතව පවතින විට උෂ්ණත්වමිතික ගුණයේ
උෂ්ණත්මිතික ගුණයේ පවතින අචල ලක්ෂය කුමාද ලක්ෂය වේ. උෂ්ණත්මිතික ගුණයේ පවතින අචල ලක්ෂය කුමාද ලක්ෂය වේ. හරි නේද? හරි. ඊට පස්සේ අපි ලියා ගන්නවා ජලයේ ත්‍රික ලක්ෂය. හරිද? ජලයේ ත්‍රික ලක්ෂයේදී ඇත්තටම මෙතනදීත් අයිස් ලක්ෂය වගේම තමයි. හරිද? අයිස් ලක්ෂයේදීත් අපි කරේ අර දියවන අයිස් නේ ගත්තේ. දියවන අයිසුයි ජලයයි නේ. සංසුද්ධ ජලයයි දියවන අයිස්. ඒ කියන්නේ එතනදී ඇත්තටම සංසුද්ධ අයිස් දියවන උෂ්ණත්වය කියලා කියන්නේ ඇත්තටම මෙතන සංසුද්ධ ජලයයි සංසුද්ධ අයිසුයි සමතුලිත වෙන තැන. ඊට පස්සේ අපි මේ හිමාල ලක්ෂය කියලා ඉගෙන ගත්තේ සංසුද්ධ ජලයයි හිමාලයයි සමතුලිත වෙන තැන. දැන් අපි ඉගෙන ගන්නේ අර ඒ වගේම එකක්. හැබැයි ඒකට අමතරව තව පොඩි කැලලක් ඇඩ් වෙනවා. මේ ජල වාෂ්පත් ඒකට ඇඩ් වෙලා එනවා. ඒ කියන්නේ මේ වගේ එකක් හදලා මේකේ තියෙන ජලය. දැන් මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම සංසුද්ධ ජලය මේ තියෙන්නේ. හරිද? ඒක සංසුද්ධ ජලය මෙහෙම තියෙනකොට මෙතන හැදෙනවා මේ විදිහට ජල වාෂ්ප. මේවා දකින්නේ ජල වාෂ්ප. ඒවා සංසුද්ධයි. ජල සංසුද්ධ ජලයෙන් හැදෙන්නේ. ඊට පස්සේ මම මේක සම්පූර්ණයෙන් මෙන්න මෙහෙම කොටු කරගන්නවා. මේක අඩංගු භාජනය සම්පූර්ණයෙන්ම මම මේ විදිහට දියවන අයිස් තමයි මේ තියෙන්නේ. හරිද? අයිස් වලින් මෙහෙම පුරව ගන්නවා. මෙහෙම පුරවගෙන මේ ඇතුලේ පිරවෙනවා. හරිද? එතකොට මේක නිකම් හිතන්න මේ වගේ ජලයේ තියෙන මේ වගේ බටයක්. ඒතර ඒකට මම දානවා මෙන්න මේ විදිහට උෂ්ණත්වමානය. මේ තියෙන උෂ්ණත්වමානයද. හරිද? එතකොට දැන් මේකේදී ඔයාලට හොඳට බලන්න මෙතන තියෙනවා සංසුද්ධ අයිස්. එතකොට සංසුද්ධ අයිසුයි සංසුද්ධ ජලයයි සමතුලිත වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් එතන දියවෙන තත්වයක් තියෙන්නේ. හරිද? දියවෙන අයිස් කියන අයිඩියා එක තමයි දෙන්නේ. සංසුද්ධ අයිස් සංසුද්ධ ජලය සහ සංසුද්ධ ජල වාෂ්ප එකිනෙකට සමතුලිත වෙන අවස්ථාවට තමයි මේ සමතුලිත වෙන පිටුමට තමයි අපි කියන්නේ ජලයේ ත්‍රික ලක්ෂය කියලා. අන්න ඒ වෙලාවේදී උෂ්ණත්මිතික ගුණය ගිහිලා නවතින තැන අපි හිතමු දැන් මෙතනින් මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා නවතින. අන්න ඒ නවතින පිටුමට තමයි අපි කියන්නේ ජලයේ ත්‍රික ලක්ෂය කියලා. පැහැදිලිද? එතකොට මේ ජලයේ ත්‍රික ලක්ෂයයි අයිස් ලක්ෂය අතර තියෙන බොහොම සුළු වෙනසක්. දශම ස්ථාන දෙකකින් තමයි මේ වෙනස සිදු වෙන්නේ. අයිස් ලක්ෂයේ ඇත්තටම උනේ දනුක සංසුද්ධ අයිසුයි සංසුද්ධ ජලයයි එතන තිබුණේ. දැන් මේකේ පොඩ්ඩක් වැඩි වෙලා තියෙන ජල වාෂ්ප ඇවිල්ලා තියෙනවා විතරයි. අරකේට වඩා වෙනස් වෙලා තියෙන ජල වාෂ්ප වෙන එක විතරයි. නැත්තම් අර වගේම කතන්දරයක් තමයි මෙතනක් තියෙන පොඩි වෙනසයි අයිස් ලක්ෂයේ මේ ජලයේ ත්‍රික ලක්ෂය අතර වෙන්නේ. හරි. එහෙනම් අපි මොකද අපි විද්‍යාව සම්බන්ධව දනුක අපි සාමාන්‍ය විද්‍යාව සම්බන්ධව සාකච්ඡා කරනකොට භෞතික විද්‍යාවේදී නිවැරදිම එක තමයි අපි හොයන්නේ හැම වෙලේම. නිවැරදිම එක. අයිස් ලක්ෂය කියන්නේ භෞතික විද්‍යාව හැටියට නිවැරදිම ලක්ෂය නෙමෙයි. මොකද අයිස් ලක්ෂය ගත්තොත් ඒකේ සංසුද්ධ අයිස් සංසුද්ධ ජලය විතරයි තිබ්බේ. ඒකට පොඩ්ඩක් ජල වාෂ්ප දාපු ගමන් තමයි අර ඒක හරියටම බැලන්ස් වෙනවා කියලා කියන්නේ. ඒකටයි අපි කියන්නේ ජලයේ ත්‍රික ලක්ෂයක හරියම නිවැරදිම අගය කියලා තමයි භෞතික විද්‍යාවේදී හදන කෙල්වින් කියන උෂ්ණත්වයට පාවිච්චි කරන්නේ මේ ජලයේ ත්‍රික ලක්ෂය. කෙල්වින් කියන පරිමාණය හදාගන්න පාවිච්චි කරන්නේ වඩාත්ම නිවැරදි අචල ලක්ෂයක තමයි ජලයේ ත්‍රික ලක්ෂය. එහෙනම් සටහනක් දාගන්න. ජලයේ ත්‍රික ලක්ෂය අර්ථ දැක්වීම ලියාගමු. ජලයේ ත්‍රික ලක්ෂය අර්ථ දැක්වීම ලියාගන්න සම්මත වායුගෝලීය පීඩන තත්ත්වයට යටතේ සම්මත වායුගෝලීය පීඩන තත්ත්වයට යටතේ සංසුද්ධ ජලය සංසුද්ධ අයිස් සහ සංසුද්ධ ජල වාෂ්ප සංසුද්ධ අයිස් සහ සංසුද්ධ ජල වාෂ්ප එකිනෙකට සමතුලිත වන එකිනෙකට සමතුලිත වන එකිනෙකට සමතුලිත වන
සමතුලිත වන ලක්ෂය ජලයේ ත්‍රික ලක්ෂය වේ. ජලයේ ත්‍රික ලක්ෂය. අපි අද ගමු රූප සටහන. තේරුණා මට. ඔව්. නෑ. මේක අපි ධනුක ඇති කරලා තියෙන්නේ විශේෂිත තත්වයට තේන සම්මත වායුවල පිළිදැත්තේ විශේෂිත තත්වයට තේ යම්කිසි අයිස් ප්‍රමාණයක් තෝර ගන්නවා යම්කිසි ජල ප්‍රමාණයක් තෝර ගන්නවා යම්කිසි ජල වාෂ්ප ප්‍රමාණයක් තෝර ගන්නවා. එතකොට දැන් අපි දියවන අයිස් කියලා කියන්නේ දියවන අයිස් කියන එකේ අයිඩියා එක තමයි ජලයයි අයිසුයි සමතුලිත වෙන උෂ්ණත්වය. ඒක ඇත්තටම සෙල්සියස් වලින් ගත්තොත් සෙල්සියස් එක බිඳුව. ජලයයි අයිසුයි සමතුලිතලා බැලන්ස් වෙලා තියෙන පුළුවන් එකම අවස්ථාව තමයි මේ සෙල්සියස් එක බිඳුවේ අවස්ථාව. ඒක තමයි අපි ඇත්තටම අයිස් ලක්ෂය කියලා කියන්නේ. එතකොට සෙල්සියස් එක බිඳුව. ඒතර ඒ වෙලාවේදී ඇත්තටම එක්ක අයිස් කැටේ දිය වෙනවා නැත්නම් ජලය සමහර විට ජලය පොඩි අයිස් ලොකු අයිස් කැටයක් නම් ජලය සමහරක් විට ඝනීභවණය වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒක අදාළ තැනදී උෂ්ණත්වය හෝමාරෝයමත් එක්ක වෙන කතන්දරය. ඒක හරි. මම කියන්නේ සමතුලිත වෙන අවස්ථාව නෙමේ. ඒ ජල වාෂ්පයි සංසුද්ධ ජලයයි සංසුද්ධ අයිසුයි සමතුලිත වෙන අවස්ථාව තමයි ජලයේ ත්‍රික ලක්ෂය. ඊට පස්සේ ටික වෙලාවකින් මේකේ අයිස් ඔක්කොම දිය වෙලා ඔක්කොම ජලය වෙලා අන්න ඒවා වෙන්න පුළුවන්. හරිද? ඒ කතන්දරේ එහෙම වෙන්න පුළුවන් මේ ටික වෙලාවකින්. ඔව්. ඔව් සමතුලිත වෙන අචල පිහිටුම. ඒ කියන්නේ යම්කිසි අචල පිහිටුමක් වෙනවා. ඒ අදාළ තැනදී මේ ඔක්කොම බැලන්ස් වෙනවා. ඒ අචල පිහිටුමෙන් පස්සේ දිගටම මේ විදිහටම තියනවා කියන එකක් නෙමෙයි. ඒකේ තේරුම දිගටම හැමදාම අයිස් මෙහෙම තියෙනවා, හැමදාම ජලයේ තියෙනවා, හැමදාම ජල වාෂ්ප තියෙන කතන්දරයක් නෙමෙයි. ඊට පස්සේ ඒවා දිය වෙලා ජල වාෂ්ප ඔක්කොම ජල වාෂ්ප වෙන්නත් පුළුවන්, ඔක්කොම අයිස් වෙන්නත් පුළුවන් තියෙන ප්‍රමාණය. දැන් මේකට අපි යොදා ගන්න යම්කිසි සම්මත අගයන්ට එකට ඒවත් මෙතනදී කියන්නේ අයිස් මෙච්චරයි ජලය මෙච්චරයි කියලා. ඒ අදාළ තැනදී බැලන්ස් වෙලා එන අගයට තමයි ජලයේ ත්‍රික ලක්ෂය කියලා කියන්නේ. පැහැදිලිද? රූපසටහන හදගත්තද? නෑ නේ තාම. හොඳයි. එහෙනම් දැන් ඔන්න අපේ මූලික කාරණා ටික ඔන්න උතනින් දනුග අවසන් වෙනවා. ඒකෝද මම මෙතනින් නවත්තන්නේ තව ටිකක් අපි කරමු. මොකද අපේ අවශ්‍ය ගණන් ඉක්මනට එන්න බැරි වෙච්ච නිසා. දැන් මම යනවා දැන් අපේ පරිමාණ හදාගන්න දැන් ඔන්න අචල ලක්ෂ තුනක් හරි. දැන් පරිමාණ ටික තමයි සාකච්ඡා කරන්න යන්නේ. එහෙමනම් අපි පොඩි සටහනක් දාගෙන ඉක්මනට යමු පරිමාණ වලට. මෙහෙම ලියා ගන්න. ඉහතින් සඳහන් කරන ලද අචල ලක්ෂයන් පදනම් කරගනිමින් නිර්මාණය කරගන්නා වූ සම්මත පරිමාණ කිහිපයක් පහතින් දැක්වේ. සම්මත පරිමාණ කිහිපයක් පහතින් දැක්වේ. සම්මත පරිමාණ කිහිපයක් පහතින් දැක්වේ. හරිද? අපි පළවෙනි ඉක්මනට අපි ලියාගමු. හරිද? ලියා ගන්න තාප ගතික උෂ්ණත්ව පරිමාණය. තාප ගතික උෂ්ණත්ව පරිමාණය. මෙයාගේ ඒකකය වෙන්නේ කෙල්වින්, කැපිටල් K.
කෙල්වින් කැපිටල් K. හරි. තාපගතික උෂ්ණත්ව පරිමාණය. තාපගතික උෂ්ණත්ව පරිමාණය පැහැදිලි ලෙසම එකම එක අචල ලක්ෂයක් මත පමණයි මෙයා පදනම් වෙන්නේ. හරිද? සාපේක්ෂව ගන්න එකයි. හරියට නිකන් දිගමයින්කොට මේ බිඳුව මත පදනම්ම දිගවල් මයින්නවා වගේ තමයි මෙතනදී එකම එක අචල ලක්ෂයක් අපි තියා ගන්නවා. මේ අචල ලක්ෂය අපි ගන්නේ සාධාරණම අචල ලක්ෂය. ඒක තමයි ජලයේ ත්‍රික ලක්ෂය. මොකද මේක විද්‍යාඥයෝ පාවිච්චි කරන උෂ්ණත්ව පරිමාණය. ඒක නිසා ඒගොල්ලෝ වඩාත් නිවැරදිම එක ගැන තමයි හිතන්නේ. එතකොට එහෙම හිතලා ගන්නකොට ලැබෙන එක තමයි ජලයේ ත්‍රික ලක්ෂය මත පදනම නිර්මාණය කරගන්නා වූ මෙන්න මේ පරිමාණය. තාපගතික උෂ්ණත්ව පරිමාණය. හරිද? දැන් එතකොට මේකෙදි එක ලක්ෂයක් මත පදනම්ම යද්දී මෙයාගේ ඒකකයේ කෙල්වින් කියවනේ. කෙල්වින් එයාලා අර්ථ දක්වන විදිහක් තියෙනවා. ඒ තමයි මෙන්න මෙහෙමයි අර්ථ දක්වන්නේ. හරි. මෙන්න මෙහෙමයි. එයාලා අර්ථ දක්වනවා ජලයේ ත්‍රික ලක්ෂයට අදාළ උෂ්ණත්වයෙන් හරිද අපි කියනවා 1/273.16ක ගුණයක් කෙල්වින් එකක්සේ සලකනවායි කියලා. 1 කෙල්වින්. කෙල්වින් එකේ අර්ථ දැක්වීම ඕකයි. ජලයේ ත්‍රික ලක්ෂයට අදාළ උෂ්ණත්වයෙන් right 273.16 කියන්නේ 273.16ක ගුණයක් ගත්තොත් අන්න ඒකක් තමයි අපි කියන්නේ කෙල්වින් එකක් කියලා. අන්න ඒ ප්‍රමාණය අපි කෙල්වින් එකක් කියලා කියනවා. ඕක තමයි කෙල්විනයේ අර්ථ දැක්වීම. මේකට පාවිච්චි කරන උෂ්ණත්වමාන පරිමාණයේ ඒ අදාළ ඒකකයේ අර්ථ දැක්වීම ඕකයි. ඒතකොට මේකෙන්ම මට ලස්සන දෙයක් ගොඩනගන්න පුළුවන්. ඒ තමයි ජලයේ ත්‍රික ලක්ෂයට අදාළ හරිද? ත්‍රික ලක්ෂයට අදාළ උෂ්ණත්වය මට එනවානේ බලන්නකො මේ වැඩි කරලා බැලුවොත් වෙනවා මෙයා මෙතනින් වැඩි කරලා 273.16 කෙල්වින්. හරිද? දැන් ඉතින් බලන්නකො දනුක මේකෙන් මෙතන හිතන්න පුළුවන් නේද? එකම දේ ජලයේ ත්‍රික ලක්ෂයට අදාළ උෂ්ණත්වය 273.16. ඕකෙන් 1/273.16 කියන්නේ කෙල්වින් එකනේ. 273.16 ආයි 273.16න් බෙදුවාම අපිට එන්නේ 1 කෙල්වින්. හරිද? ඒක තමයි කෙල්වින් වල අර්ථ දැක්වීම විදිහට ඒගොල්ලෝ දීලා තියෙන්නේ. පැහැදිලි නේද? හරි. එතකොට අපි මේක ඉස්සලා සටහන් කරගමු. සටහන් කරගෙන අපි වෙනත් ඕනම උෂ්ණත්වයක ඉතින් කොහොමද කෙල්වින් අගය හොයන්නේ කියන එක අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. හරි. දැන් එහෙනම් ලියාගන්නකො මෙන්න මේක තාපගතික උෂ්ණත්ව පරිමාණය වරාණ ඇතුලේ කෙල්වින් අපි අර්ථ දැක්වීම වචනේ ලියාගන්න ඕනේ. ලියාගන්න විද්‍යාත්මක ගණනය කිරීම සඳහා භෞතික විද්‍යාවේදී භාවිතා කරන උෂ්ණත්ව මාන පරිමාණය වේ. උෂ්ණත්ව පරිමාණය වේ. උෂ්ණත්ව පරිමාණය වේ. එහිදී ජලයේ ත්‍රික ලක්ෂයට අදාළ උෂ්ණත්වයෙන් ජලයේ ත්‍රික ලක්ෂයට අදාළ උෂ්ණත්වයෙන් 273.16න් එකක අගයක් 273.16න් එකක අගයක් කෙල්විනයක් ලෙස අර්ථ දැක්වේ. කෙල්විනයක් ලෙස අර්ථ දැක්වේ. කෙල්විනයක් ලෙස අර්ථ දැක්වේ. හරි. පාඩ පුළුවන් මේක සටහන් කරගන්න ඉක්මනට. එතනින්ම මම පල්ලයින් තව මූලික කාරණා ටිකක් දාගන්නවා.
හරි. ඊට පල්ලෙන් දාගත්ත මේ කළු පාටින් තියෙන ටිකක් ලියාගත්තද? අයිස් ලක්ෂයට අදාළ උෂ්ණත්වය වෙන්නේ 273.15 කෙල්වින්. උමාල ලක්ෂයට අදාළ උෂ්ණත්වය වෙන්නේ 373.15 කෙල්වින්. බලන්න පොඩි වෙනසයි තියෙන්නේ. ජලයේ ත්‍රික ලක්ෂයේ එන්නේ 0.16යි. මෙතන එන්නේ 0.15. පොඩි වෙනසයි. මේකත් සටහන් කරගන්න. හරි. දැන් මම පොඩි වැඩක් කරන්න යන්නේ දනුක වෙනත් ඕනෑම ලක්ෂයකදී උෂ්ණත්වය හොයාගන්න පොඩි සමීකරණයක් හදලා දෙන්න යන්නේ. හරිද? අපි හිතමු දැන් අපි මේකට පාවිච්චි කරන්නේ රසදිය කියලා උෂ්ණත්ව මානය. તો රසදිය උෂ්ණත්ව මානය පාවිච්චි කරන්නේ ඒකේ අපි හිතමු දැන් අපි දන්නවා ජලයේ ත්‍රික ලක්ෂයට අදාළ වෙන භෞතික රාශියේ විශාලත්වය අපි දන්නවා. වෙනත් වගයක් ආවොත් අපි ඒ අදාළ අවස්ථාවේදී අපි දැනගන්න එපා මේ උෂ්ණත්වය කෙල්වින් වලින් කීයද කියලා. අන්නේ හොයාගන්න විදිය තමයි මම මේ කියලා දෙන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. අපි රසදියේ එකේදී අර රසදිය කඳේ උසනේ අපි මේක තීරණය කරන්නේ පරිමාව කියලා උසනේ. ඒතර ජලයේ ත්‍රික ලක්ෂයට අදාළ අපි තුමු උසක් වෙනවා සෙන්ටිමීටර 10ක් විතර කියලා. ඒතර අපි සෙන්ටිමීටර 15ක් විතර උසක් ආපුවාම අන්න එතකොට පෙනෙන උෂ්ණත්වය කොහොමද හොයාගන්නේ? හොයාගන්න විදිය කියලා දෙන්නම්. ඒතර ජලයේ ත්‍රික ලක්ෂයට අදාළ හරිද උෂ්ණත්ව මිතික ගුණයේ විශාලත්වය මම ගන්නම් ඒක ගන්නම් මම මෙන්න මෙතන XTR ට්‍රිපල් පොයින්ට් එකේට අදාළව XTR හරිද? ඒ කියන්නේ මේක එන්නේ ට්‍රිපල් පොයින්ට් එකට අදාළ උෂ්ණත්වය. ටෙම්පරේචර් තීට කියලා ගන්නවා විතර. හරිද? ඒ කියන්නේ ට්‍රිපල් පොයින්ට් එකට ජලයේ ත්‍රික ලක්ෂයට අදාළ උෂ්ණත්වයේදී එන භෞතික කියන්නේ උෂ්ණත්වමිතික ගුණයේ විශාලත්වය වෙනවා XTR කියන. දැන් මට එනවා වෙනත් උෂ්ණත්වයකදී. හරිද? වෙනත් උෂ්ණත්වයකදී අපිට එන උෂ්ණත්වමිතිකේ ගුණය අපි හිතමු XT කියලා. XT කියලා ලැබෙනවා. අන්න ඒ වෙලාවේදී ආගේ උෂ්ණත්වය අපි හිතමු θ. දැන් අපිට මේ θ හොයාගන්න ඕනේ. කොහොමද අපි මේක හොයාගන්නේ? බොහොම සරල ක්‍රමයක් මේක අපි හොයාගන්න පාවිච්චි කරන්නේ. කොහොමද? අපි බලනවා මේ θ උෂ්ණත්වය අපිට ලැබෙන්නේ θ TR කියන එක ලැබුණේ XTR කියන ට්‍රිපල් පොයින්ට් එකට අදාළ භෞතික ගුණයේදී. එහෙමනම් වෙනත් භෞතික ගුණයක් ලැබෙනකොට හරිද? වෙනත් භෞතික ගුණයක් ලැබෙනකොට අන්න ඒ වෙලාවේදී එයාගේ උෂ්ණත්වය කොච්චරද? උදාහරණයක් විදිහට මම මෙහෙම කියන්නම්. රසදිය කඳේදී සෙන්ටිමීටර් 10ක් වෙනකොට ඔන්න ජලයේ ත්‍රික ලක්ෂයට අදාළ උෂ්ණත්වය ලැබුණා. කීයද? කෙල්වින් 273.16. ඒකට සෙන්ටිමීටර් 10යි උස. එහෙනම් මම අහනවා සෙන්ටිමීටර් 15ක් වෙනකොට අදාළ උෂ්ණත්වය කීයද? හරි සරලයි. කියන්නේ මේකට අපි ආදේශ කරොත් මෙතනට එන්නේ 273.16 කෙල්වින්. හරිද? අපි ඒක එළියට බලමු. මෙතන එන්නේ x θ බෙදීම xtr වතාවක් 273.16 කෙල්වින්. අන්න එතකොට තමයි අපිට අදාළ උෂ්ණත්වය ලැබෙන්නේ. එතකොට ඔයාලට අර උදාහරණෙට දාන්න පුළුවන්. 273.16 කෙල්වින් ලැබෙන්නේ සෙන්ටිමීටර් 10කදී නම් සෙන්ටිමීටර් 15ක් දිග වෙනකොට අදාළ උෂ්ණත්වය කීයද? සෙන්ටිමීටර් 5ක් වෙනකොට අදාළ උෂ්ණත්වය කියන්නේ මේ විදිහට අපිට මෙන්න මේ සමීකරණය පාවිච්චි කරලා අදාළ උෂ්ණත්වය හොයා ගන්න පුළුවන්. ඕනම අවස්ථාවකදී ඕනම වෙනත් ඕනම උෂ්ණත්වයකදී අගේ හොයාගැනීමේ හැකියාව තියෙනවා. හරිද? දැන් එහෙනම් මේක ඉක්මනට සටහන් කරගමුද? අපි තාපගතික උෂ්ණත්වයට අදාළ සමීකරණය තමයි මේක. මේ සමීකරණය එන්නේ හරි සරලයි. කියන්නේ කමිස 10ක මිල කොච්චරක්ද මෙච්චරයි නම් තනි කමිසයක මිල කොච්චරද? අන්න ඒ වගේ කමිස දෙකක මිල කොච්චරද? අන්න ඒ වගේ අපි තනි රාශියක් මත පදනම්ම තමයි මේක ගොඩනගාගෙන තියෙන්නේ.